ආයුබෝවන් අද ගණිතීය පෙළ පොතේ 25 වෙනි පාඩම බහුවස්ත්‍රවල කෝණ සාකච්ඡා කරන්නේ. පුතේ අපි මෙහිදී ඉගෙන ගන්නවා බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ අයික්‍ය. ඒ වගේම බහුවස්ත්‍රවල බාහිර කෝණ අයික්‍ය සහ සවිධ බහුවස්ත්‍ර කියන්නේ මොනවද කියලා. ඒ වගේම ඒ ආශ්‍රිත ගැටලුත් අපි සාකච්ඡා කරනවා. එහෙමනම් පුතේ අපි පාඩමට පිවිසෙමු. කුමක්ද බලන්න බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපි කියන්න බෑ මුලින්ම. අපි ඉගෙන ගන්න බහුවස්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලා. බහුවස්ත්‍රයක් කියලා කියන්නේ පුතේ සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි සංඛ්‍යා ගණනකින් වට වුණු සංවෘත තල රූපයක්. තේරුණාද? එතකොට අපි හය ශ්‍රේණිය ඉගෙන ගත්තා. මේ බහුවස්ත්‍ර කොටස් දෙකකට වෙන් කරා. උත්තල බහුවස්ත්‍ර සහ අවතල බහුවස්ත්‍ර. අපි පොඩ්ඩක් මතක් කරමු. උත්තල බහුව අපි කෙටියෙන් මතක් කරමු පුතේ. අවතල බහුවස්ත්‍රයක් කියන්නේ අනිවාර්යෙන් අභ්‍යන්තර කෝණයක් පරාවර්ත කෝණයක් තියෙන්නම ඕන. එකක් හෝ ඊට වැඩි ගණනක් වෙන්න පුළුවන්. උත්තල බහුවස්ත්‍රයක පරාවර්ත කෝණ නැහැ. ඒ ආකාරය මතක තියාගත්තම අපි හරිම සරලයි. හරි. එහෙමනම් පුතේ කුඩාම බහුවස්ත්‍රය මොකද්ද? කුඩාම පාද ගන්නක් තියෙන බහුවස්ත්‍රය ත්‍රිකෝණිය. නේද? සරල රේඛා ඛණ්ඩ තුනකින් හෝ ඊට වැඩි ගණනකින් වට වෙලා තියෙන සංවෘත තල රූපයක් තමයි බහුවස්ත්‍රයක් කියන්නේ. එහෙනම් කුඩාම බහුවස්ත්‍රය තමයි ත්‍රිකෝණිය. හරිද? හරි. අපි දැන් දන්න පුතේ අපි ඉගෙන ගත්තා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද කියලා. ඒ වගේම චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද කියලා දන්නවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 180යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය අංශක 360යි. එහෙමනම් පොතේ මෙම ශ්‍රේණියේදී අපි ඊට වඩා වැඩි දෙයක් බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ සහ බාහිර කෝණ වල අයික්‍යයන් සොයන ආකාරය ඕනෑම බහුවස්ත්‍රයක අයික්‍ය සොයන ආකාරය සහ ඒවට සූත්‍ර ගොඩනගන්නත් අපි ඉගෙන ගන්නවා. හරි. එහෙමනම් පුතේ අපි පාඩමට පිවිසෙමු. ඕගලන්ට පේනවා මම මෙතන රූප සරහනක් ඇඳලා තියෙන පුතේ චතුරස්‍රයක්. චතුරස්‍රයක් මක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය මම අංශක 360 බව ඔප්පු කරන්නයි මේ යන්නේ. චතුරස්‍රයේ ඇතුළත මම ලක්ෂයක් ලකුණු කරා O කියලා. ඊට පස්සේ මේ චතුරස්‍රයේ මේ OP OQ OR OS යා කරා. හරි. මේ බලන්න පුතේ මම මේවට මේ කෝණවලට අක්ෂර දාලා තියෙනවා P Q R S T U V W කියලා. ඊට පස්සේ මේ O ලක්ෂය වටා කෝණවලට A B C D. හරි. අපි දන්නවා මෙතන ත්‍රිකෝණ කීයක් හැදිලා තියෙනවද ඔයගොල්ලන්ට පේනවා? ත්‍රිකෝණ කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි. ත්‍රිකෝණක අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද? 180යි. මං එහෙමනම් 180 කියන අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180 යොදාගෙන පුතේ මම පෙන්වන්න යනවා මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය 360 බව. දැන් මම ගන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයික්‍ය 180 බැවින් අපිට පුළුවන් ලියන්න POQ ත්‍රිකෝණය. POQ ත්‍රිකෝණයේ සලකලා පුතේ මේ කෝණවල අයික්‍ය ලියන්න පුළුවන්. A ධන P ධන Q සමානයි 180යි. ඒ වගේම QOR ත්‍රිකෝණය බැලුවාන් පස්සේ ඒකට අනුව B ධන R ධන S සමානයි 180යි. එසේම SOR සහ POS ත්‍රිකෝණ වලට මම ලියාගත්තා මොනවද මේ අයික්‍ය සඳහා ගණන මේ C ධන U ධන T සමාන 180යි D ධන U ධන W සමානයි 180යි. දැන් හරිනේ. දැන් මම පුතේ මෙන්න මේ සමීකරණ ටික මේ බලන්න. මේ සමීකරණ ටික මම එකට එකතු කරනවා. සමීකරණ එකට එකතු කරනකොට සමීකරණයේ වම් පැත්ත වෙනම එකතු වෙනවා. සමීකරණයේ දකුණු පැත්ත වෙනම එකතු වෙනවා. ඒතර බලන්න වම් පැත්ත කියන්නේ මෙන්න මේ කෝණ ටික. දකුණු පැත්ත මොනවද එන්නේ? 180 ඒවා කීයක් එනවද? 4ක් එනවා. නේද? අපි නම් බලමු දැන් මේක එකතු කළා.
මේ බලන්න පුතේ. A ධන P ධන Q, B ධන R ධන S, C ධන U ධන T, ධන D ධන U ධන V සමානයි 180 ගුණ කිරීම 4. 184 ගුණ කරාම 720යි. ඊට පස්සේ මම මෙහෙම වැඩක් කරනවා. A, B, C, T කියන කෝණ වෙනම ගන්නවා. වෙනම අරගෙන මම මෙහෙම වරහනක් දාලා ලියනවා. ඉතුරු සියල්ල එහා පැත්තේ ලියනවා. ප්‍රශ්නයක් නෑනේ. අපි කව සමීකරණය මේ ටික මේක යොදාගත්තේ වෙනම පැත්තකින් ලිව්වා. ඔන්න දැන් 120යි. දැන් ඕගොල්ලෝ දන්නවා මේ ලක්ෂයක් වටා තියෙන කෝණවල ඓක්‍ය කීයද අංශක 360යි. එහෙමනම් මට පුළුවන් කොහොමද? මෙන්න මේ A ධන B ධන C ධන D සමානයි 360යි කියලා ලියන්න. මේ වෙනුවට මේ කෑල්ල මේ බලන කොටස 360. එහෙනම් මේ කොටස වෙනුවට මට ආදේශ කරන්න පුළුවන් කීයද? 360 ධන P ධන Q ධන R ධන S ධන T ධන U ධන V ධන W සමානයි කොහොමද? 720යි. මේ බලන්න මේ 720යි. ඊට පස්සේ පුතේ මෙන්න මේ ටික මම උක්ත කරනවා. එහෙමනම් මම 360 කොහෙටද අරන් යන්න ඕන සමීකරණේ දකුණු පැත්තට ගන්න ඕන. එතකොට මොකක්ද දෙන්නේ? ධන 360 මේ පැත්තට ගියාම ඍණ 360යි. 720න් 360 අඩු කළාම උත්තරේ 360යි. මොනවද මේ P ධන Q ධන R ධන S ධන T ධන U ධන V ධන W කියන්නේ? බලමු අපි රූප සටහනේ. P ධන Q ධන R ධන S ධන T ධන U ධන V ධන W කියන්නේ පුතේ මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ සියල්ල. එහෙමනම් දැන් අපි ඔප්පු කළා මොකද්ද? චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක කීය කියලාද? 360යි. ඊට පහළින් ලියන්න පුළුවන් ලස්සනට චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 360. එහෙමනම් පුතේ මේ ආකාරයට අපිට ඕනෑම බහුවස්ත්‍රයක් ඇඳලා ඒ බහුවස්ත්‍රවල අභ්‍යන්තර කෝණ ඓක්‍ය මේ විදියට ඔප්පු කරන්න පුළුවන්. හරිද? එහෙමනම් දැන් මම මෙතනදී දැන් බලන්න ත්‍රිකෝණීය අභ්‍යන්තර කෝණයක වල ඓක්‍ය 180යි. චතුරස්‍රයක 360යි. එකම ගාන නෙමෙයිනි, නියතයක් නෙමෙයිනි. එහෙමනම් මේක මොකක්ද වෙන්නේ? බහුවස්ත්‍රයේ පාදානුව කෝණත් වෙනස් වෙනවානේ. දැන් ත්‍රිකෝණයක පාද 3යි, අභ්‍යන්තර කෝණ 3යි. චතුරස්‍රයක පාද 4යි, අභ්‍යන්තර කෝණ 4යි. එහෙමනම් පුතේ මොකද්ද වෙන්නේ මේ? බහුවස්ත්‍රයේ පාද ගණන වැඩි වෙනකොට අභ්‍යන්තර කෝණවල ඓක්‍ය වැඩි වීමක් පේනව නේද? හරි. මේක අපිට හරි කරදරයි නේ මේක මතක තියාගන්න. ත්‍රිකෝණයක 180යි, චතුරස්‍රයක 360යි. එහෙනම් පංචාස්ත්‍රයක කීයද, ෂඩස්ත්‍රයක කීයද කියලා මේක හරිම අපහසුයි. අපහසු නිසා පුතේ අපි ඉගෙන ගන්නවා ඕනෑම පාද ගණනක් තිබුණාම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සඳහා සූත්‍ර. අපි බලමු ඊට කොටස. ඔන්න පුතේ පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය සඳහා සූත්‍ර. මම මෙතනදී සූත්‍ර 3ක් ඔයගලන්ට කියා දෙනවා. පුතේ මේ සූත්‍ර 3 එන ආකාරයට අපට පෙළ පොතේ ඔයගලන්ට තියෙනවා මේ කොහොමද මේ සූත්‍ර ටික ගොඩනගලා තියෙන්නේ කියලා. ඒක නිසා පෙළ පොතේ කොටස ඔයගොල්ලෝ බලන්න. මේකයි පුතේ අපිට ඒක දැනුමට බලා ගන්න. නමුත් අපිට මේ සූත්‍ර ටික දන්නවා නම් අපිට ඕනෑම බහුවස්ත්‍රයක කෝණවල ආශ්‍රිත ගැටලු විසඳන්න පුළුවන්. ඒක නිසා මේ සූත්‍ර මතක තියාගන්න පුතේ බලන්න. පාද n ගණනක්. ඔන්න මොකද්ද වෙලා තියෙන්නේ? පාද n ගණනක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය. එක සූත්‍රයක් තියෙනවා 180 අංශක 180 ගුණ කිරීම n ඍණ 360යි. දෙවන සූත්‍රය 90 වාරයක් 2n ඍණ 4. පුතේ මේ 90 වෙනුවට අංශක 90 වෙනුවට අපිට ලියත හැකි ඍජු කෝණ කියලා. ඒ ඍජු කෝණේ කාගේ අංශක 90යි. තුන්වන සූත්‍රය 100 අංශක 180 වාරයක් n ඍණ 2. මේ සූත්‍ර තුනෙන් කුමන එකකට ආදේශ කළත් අපිට එකම අගය තමයි ලැබෙන්නේ.
ඉතින් මට හිතෙන විදිහට පුතේ මේ සූත්‍ර වලින් ඕගොල්ලන්ට මතක තියාගන්න වඩා පහසුම සූත්‍රය මම හිතන්නේ මෙන්න මේ සූත්‍රය. හරිම කෙටි. අංශක 180 වාරයක් n ඍණ 2. හරිද? මම මේක මේ සූත්‍රය මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. n ඍණ 2 වාරයක් 180. මම ඉගෙන ගන්න කාලේ මේ සූත්‍රය තමයි මම ගොඩාක් යොදාගන්නේ. එහෙමනම් පුතේ අපි බලමු ඕගොල්ලන්ට කැමති සූත්‍රයක් යොදා ගන්න පුළුවන්. එහෙමනම් මේ සූත්‍රය භාවිතා කරලා අපි කොහොමද බහුවස්ත්‍ර වල අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය සොයන්නේ කියලා. බලන්න පළවෙනි ගැටලුව පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය සොයන්න. ඔන්න පුතේ මං අර කිව්වේ වඩාත්ම පහසු සූත්‍රය මොකද්ද? n ඍණ 2 වාරයක් අංශක 180. මම ඒක ගන්න. නැත්තම් 180 වාරයක් අංශක 180 වාරයක් n ඍණ 2. හරිද? මෙන්න දැන් පංචාශ්‍රයක් කිව්වහම පුතේ පාද කීයද? 5යි. එහෙමනම් n සමානයි 5යි. n කියන්නේ පාද ගණන. පංචාශ්‍රයක් කියන්නේ පාද 5යි. එහෙනම් අපි n හොයා ගන්නවා කීයද? 5යි. එහෙමනම් කෝණ අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය සොයන්න මම දමන යොදා ගන්න සූත්‍රය මොකද්ද? අංශක 180 වාරයක් n ඍණ 2. දැන් අපි යොදමු මේක. අංශක 180 n වෙනුවට කීයද යොදන්නේ? 5 ඍණ 2. එතකොට එනවා 180 ගුණ කිරීම 5න් 2ක් අඩු කළාම කීයද? 3යි. එහෙනම් 180 3න් ගුණ කරාම උත්තරය බලන්න කීයද කියලා? 3 වරක් 0යි 3 වරක් 8 24යි 2ක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි. එහෙනම් කීයද පංචාශ්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය? අංශක 540. මේක හරි සරලයි පුතේ. මේක හිතෙනුත් කරන්න පුළුවන්. හරිද? මම දෙවෙනි පත් කියා දීලා පස්සේ මම බලන්න මේක හරිම සරල නේද කියලා. දෙවෙනි ගැටලුව බලන්න. පාද 12ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය. මොකක්ද අපි යොදන සූත්‍රය? අංශක 180 වාරයක් n ඍණ 2. පුතේ මෙතන තියෙන ලකුණ තමයි මොකද්ද? ගුණ කිරීම. අපිට ඒක යොදන්න අවශ්‍යම නැහැ. අංශක 180 පාද 12ක් කිව්වාම n සමානයි කීයද? 12යි. එහෙනම් අපි ආදේශ කරමු 12 ඍණ 2. 180 ගුණ කිරීම 12න් 2ක් අඩු කළාම 10යි. 180 අංශක 180 10න් ගුණ කරාම කීයද? අංශක 1800. තේරුණාද? හරි. මේ බලන්න මම හරිම සරලයි මේක හිතෙන් කරන්නත් පුළුවන් මේ බලන්න. පාද 10ක් ඇති බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍යය. මොකද ආර පාද ගණනින් කීයක් අඩු කරන්න ඕනද? 2ක් අඩු කරන්න ඕන. 2ක් අඩු කළා කීයෙන්ද ගුණ කරන්න ඕන? 180ෙන් ගුණ කරන්න ඕන. තේරුණාද? එහෙනම් පාද 10ක් කිව්වම මුලින්ම 10න් 2ක් අඩු කරනවා 8යි. 8 කීයෙන් ගුණ කරනවද? අංශක 180. ඒ ලැබෙන පිළිතුර තමයි පාද 10ක් තියෙන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය. එහෙනම් පාද අපි හිතමු 52ක් තියෙන පාද 52ක් තියෙන බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ වල ඓක්‍යය. අපිට දැන් ඕන එකක් හොයත හැකියි. පාද 2ක් 52 නම් n සමානයි කීයද? 52යි. එහෙනම් මුලින්ම මොකද කරන්නේ? 52න් 2ක් අඩු කළා 50යි. 50 ගුණ කරනවා 180. හරිම සරලයි. මතක තියාගන්න ලේසි. හරි සරලව මතක තියාගන්න. පාද 5ක් නම් 5න් 2ක් අඩු කළා 3යි. 3 ගුණ කරනවා 180. දැන් මතක නේද? හරි. අපි යමු ඊළඟ ගැටලුවට. අභ්‍යන්තර කෝණවල ඓක්‍යය අංශක 3960ක් වන බහුවස්ත්‍රයේ පාද ගන්න සොයන්න. ඔන්න දැන් අපිට කියලා නෑ අභ්‍යන්තර කෝණවල ඓක්‍යය. මොකක්ද දෙක වෙනස් විදිහ ගැටලුවක්. අපෙන් අහන්නේ දැන් බහුවස්ත්‍රයේ පාද ගණන. එහෙමනම් හරි. අභ්‍යන්තර කෝණ ඓක්‍ය හොයන සූත්‍රය මොකද්ද? 180 වාරයක් n ඍණ
2. එහෙමනම් මේ කියන බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය කීයද? අපි සූත්‍රයක් විතර දැම්මට පස්සේ පොදු සූත්‍රය දාමු. අංශක 180 n ඍණ 2. මේකෙන් ලැබෙන පිළිතුර තමයි බහුවස්ත්‍රයේ අභ්‍යන්තර කෝණවල අයික්‍ය. දැන් මේ අවස්ථාවේදී මේ ලැබෙන පිළිතුර අපිට දීලා තියෙනවා කීයද? 3960යි. එහෙමනම් අපි මේ සූත්‍රයට සමානකම අංශක කීයද? 3960. දැන් බලමු අපි n දන්නවද? නෑ. n දන්න තමයි n නේද අපි හොයන්නේ. එහෙනම් අපි n උක්ත කරගන්න ඕන. එහෙනම් n උක්ත කරගන්න පුතේ මේ n ට බැඳිලා තියෙන සියලුම පද අපි එකින් එක ගලවමු. හරි. මුලින්ම මේ 180 අයින් කරමු. මෙතන තියෙන්නේ ಗುಣ කිරීමන්නේ. එහෙනම් මේ පැත්තෙන් 180 අයින් කරන්න පුතේ සමීකරණය 180න් අංශක 180න් මොකද කරන්න ඕන? බෙදන්න ඕන. එහෙමනම් සමීකරණයක එක පැත්තක් බෙදුවා නම් අනිත් පැත්තත් අපි බෙදන්න ඕන 180න්. එතකොට මේ අංශක 180ට කැපිලා යනවා. ඊට පස්සේ බලන්න මෙතන ඉතුරු වෙන්නේ මොකද්ද? n ඍණ 2. බලන්න මේක 180න් බෙදලා බෙදමු බිඳුවට බිඳුව කැපෙනවා. නේද? දැන් බලමු 18න් බෙදන්න. 39ට 18 ඒවා කීයද? කො 2යි. කීයක් ඉතුරුද? 18 වරක් 2 36යි. 3ක් ඉතුරුයි. ආයෙ 36ට 18 ඒවා කීයද? 2යි. එහෙනම් n ඍණ 2 සමානයි 22යි. එතකොට n හොයන්න නම් අපි මේ ඍණ 2 මේ පැත්තට ගමු. 22 දාන්න 2. එතකොට එනවා කීයද පුතේ? n සමානයි 24යි. එහෙමනම් n කියන්නේ මොකද්ද? පාද ගණන. එහෙනම් මේ බහුවස්ත්‍රයේ පාද ගණන කීයද? 24යි. දැන් තේරුණාද? එහෙමනම් මේ වගේ ගැටලුත් ඔයගොල්ලන්ට විසඳන්න දැන් පුළුවන් නේද? හරි. එහෙමනම් අපි බලමු තවත් ගැටලුවක්. බලන්න 4 වෙනි ගැටලුව. x අගය සොයන්න. බලන්න පුතේ මෙතන. දීලා තියෙන බහුවස්ත්‍රයක් පාද කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙමනම් මේ මොකද්ද? පංචාශ්‍රයක්. හරි. පංචාශ්‍රී පුතේ අභ්‍යන්තර කෝණ 4ක අගය දීලා තියෙනවා. තව කෝණයක් අපිට x කියලා යොදලා තියෙනවා. එහෙනම් අපි මේ x තමයි සොයන්න යන්නේ. දැන් පංචාශ්‍රයන් නම් අභ්‍යන්තර කෝණවල අයික්‍ය ඔයගොල්ලෝ දන්නවා. කොහොමද එන්නේ? පංචාශ්‍රයක පාද ගන්න 5යි. 2ක් අඩු කළා. 5න් 2ක් අඩු කළාම 3යි. ඊට පස්සේ ඒක 180න් ගුණ කරා. අපි පැත්තෙන් ගමු. 180 වාරයක් n ඍණ 2 සූත්‍රය. එහෙනම් මේක මුලින්ම යොදලා අපි පංචාශ්‍රයක් ගන්නවා. අපි දන්නවා පංචාශ්‍රය 540 බව දැන් මතක තියෙන්නත් ඕන. මම ආයෙත් එක පොඩ්ඩක් කියා දෙන්න. n කියන්නේ කීයද? 5යි. 5න් 2 අඩු කළාම 3යි. 183න් ගුණ කරාම අංශක 540යි. මේ කෝණ සියල්ලේම එකතුව කීයද? 540යි. එහෙමනම් අපිට පුළුවන් දැන් සමීකරණයක් ලියන්න. මේ බලන්න. 110 දාන 150 දාන 70 දාන 100 ගමු පුතේ මෙතන 100 අපි ඉලක්කම් ටික කරලා දාගමු සංඛ්‍යා ටික. දාන x සමානයි අංශක කීයද? මේ ඔක්කොගේම එකතු කීයද? 540යි. ඊට පස්සේ අපි මේ සංඛ්‍යා හතරම දැන් එකතු කරමු බලන්න. මේ පැත්තෙන් එනවා බිඳුවයි, මෙතන 5යි 1යි 6යි 6යි 7යි 13යි, එකක් ඉතුරු 2යි 3යි 4යි. 430 දාන x සමානයි 540යි. දැන් අපි x නේද පුතේ හොයන්න යන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? මේ x මේ පැත්තෙන් තියලා මේ 430 ඉවත් කරන්න ඕන. ඒතර අපිට එනවා x සමානයි මේ පැත්තට ගියාම 540 ඍණ 430. අපි සුළු කොම් බලන්න බිඳුවයි 4න් 3ක් 1යි 5න් 4ක්
1යි. එතකොට x සමානයි අංශක 100 කීයද? 10යි. දැන් තේරෙනව නේද පුතේ මේ වගේ ගැටලුකුත් අපි කොහොමද හදන්නේ කියලා. දැන් එනම ඔයගලන්ට පුළුවන් ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණ වල අයික්‍ය හොයන්න. ඒ වගේම මොකක්ද? අභ්‍යන්තර කෝණ දීලා එක කෝණයකගේ මේ වගේ ගැටලු x වගේ දෙයක් මේ වගේ ආශ්‍රිත ගැටලු හොයන්න. තව පාද ගණන හොයන්න නේද? මුළු එකතු දුන්නාට පස්සේ පාද ගණන හොයන්න. දැන් එහෙමනම් ඕනෑම ගැටලුවක් මේ ආශ්‍රිතව විසඳගන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මේ පාඩමේ ඊළඟ කොටසට යමු. පුතේ අපේ ඊළඟ කොටස තමයි පාඩමේ බහු අශ්‍රේක බාහිර කෝණ අයික්‍ය. බාහිර කෝණ අයික්‍ය සොයන් ඉස්සෙල්ලා මම මොකක්ද කියලා කියා දෙන්නම් බහු අශ්‍රේක බාහිර කෝණයක් කියන්නේ කියලා. මේ බලන්න මෙතන මම රූප සටහනක් දීලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණය ඇඳලා තියෙනවා. හරිද? කුඩාම බහු ආශ්‍රය අපේ නේද? එහෙම ඇඳලා මේ BC කියන පාදය D දක්වා දික් කරලා තියෙනවා. ඒ වගේම AC පාදය E දක්වා දික් කරලා තියෙනවා. එතකොට පුතේ මේ බාහිර කෝණයක් කියන්නේ මෙන්න බලන්න. මම මේ ලකුණු කරලා තියෙන්නේ බාහිර කෝණ දෙකක්. මේ දම් පාටින් සහ කොළ පාටින් බාහිර කෝණ දෙකක් ලකුණු කරලා තියෙනවා. ඊතර මේ බාහිර කෝණය හැදෙන්නේ කොහොමද? මෙන්න මේ CD සහ AC කියන බාහුව දෙක ආශ්‍රිතව තමයි මේ බාහිර කෝණය සැදලා තියෙන්නේ. ඒ වගේ මේ කොළ පාටින් ලකුණු කරලා තියෙන බාහිර කෝණය CE සහ BC කියන බාහුව වලින් සැදුණු කෝණය තමයි මේ කොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ. එහෙමනම් දැන් බාහිර කෝණයක් කියන්නේ පුතේ බහුවස්ත්‍රයක පාදයක් දික් කරලා සහ ඉතිරි පාදය සමග සැදෙන මේ කෝණය. එහෙමනම් දැන් මෙතන බලන්න පාදයක් දික් කරලා සැදුණු ඒ රේඛා ඛණ්ඩයයි තවත් පාදයක් මගින් සැදුණු කෝණයයි. එතකොට දැන් ඕගොල්ලෝ මට කියන්න මෙන්න මේක මෙන්න මෙතන තියෙන කෝණය. හරි. ඕක බාහිර කෝණයක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. මේ බලන්න ඒකේ බාහිර කෝණ නෙමෙයි කියන්නේ. මේ CD කියන්නේ පාදයක් දික් කිරීමෙන් සැදුණු රේඛා ඛණ්ඩය. CE කියන්නේ මේ පාදයෙන් මේ තවත් පාදයක් දික් කිරීමෙන් සැදුණු රේඛා ඛණ්ඩයක් මගින් වට වෙලා තියෙන කෝණය. CD සහ CE බාහුව වලින් සැදුණු කෝණය. නමුත් එහෙම වෙන්න බෑ. බාහිර කෝණයක් කියන්නේ මොකද්ද? බහුවස්ත්‍රයක පාදයක් දික් කරලා ඒ සැදුණු රේඛා ඛණ්ඩයක් සහ තවත් පාදයක් අතර කෝණය. තවත් එකක් මම මෙතන කියා දෙන්නම්. මේ බලන්න පුතේ මේ ACD BCE කෝණ දෙක මොකද්ද වෙන්නේ? සමානයි. හේතුව ප්‍රතිමුඛ කෝණ. ඒකත් හොඳට මතක තියාගන්න. මම තවත් එකක් පෙන්නන්න පුතේ. මේ අපි ත්‍රිකෝණය මම මෙහා පැත්තේ මේ බලන්න චතුරස්‍රයක් ඇඳලා තියෙනවා. මේනේ බලන්න චතුරස්‍රය මම නම් කරලා තිනවා ABCD. එහෙනම් මේ චතුරස්‍රයේ බාහිර කෝණ කියන්නේ පුතේ මේ රේඛාව දික් කරා හරි ඒ රේඛා ඛණ්ඩයයි මෙන්න මේ තවත් පාදයකයි අතර කෝණය. තවත් මම ඕගලන්ට බාහිර කෝණයක් මෙතන පෙන්නනවා තියෙනවා. මේ බලන්න පුතේ. ඒ කියන්නේ මොකද්ද? CD පාදයයි බහුවස්ත්‍රයේ දික් කළ තවත් පාදයයි අතර කෝණය. දැන් එහෙනම් බාහිර කෝණ අඳුරනවා නේද? පාදයක් දික් කරලා ගන්න ඕන සහ තවත් පාදයක් අතර කෝණය. හරි. බලන්න පුතේ අපි මේක බලන්න පහත රූපයේ බාහිර කෝණ සොයන්න. අපි දැන් දන්නවනේ බාහිර කෝණය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු මේ රූපයේ තියෙන බාහිර කෝණය. බලමු සිම්පල් A කියලා හඳුන්වන කෝණය. මොකද්ද මේක බාහිර කෝණයක්ද නැද්ද? ත්‍රිකෝණ මේ බහුවස්ත්‍රයේ පාදයක් දික් කරලා සහ ඉතිරි පාදය අතර කෝණය. එහෙනම් මොන කෝණයක්ද? බාහිර කෝණයක්. B බැලුවාම බහුවස්ත්‍රයේ පාදයක් දික් කරලා සහ තවත් පාදයක් අතර කෝණය. නේද? එහෙනම් B කියන්නේ බාහිර කෝණයක්. D මොකක්ද ඉන්නේ? ඒකත් පාදයක් සහ බහුවස්ත්‍රයේ තවත් පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය. ඒතර C කියන්නේ බාහිර කෝණයක්ද පුතේ? බහුවස්ත්‍රයේ නෑ. ඒකේ තියෙන්නේ පාද දික් කිරීම ලැබෙන සරල රේඛා ඛණ්ඩ දෙකක් අතර කෝණය. එහෙනම් C බාහිර කෝණයක් නෙමෙයි. E කියන්නේ බාහිර කෝණයක්, G කියන්නේ බාහිර කෝණයක්, F කියන්නේ බාහිර කෝණයක්
නෙමෙයි. H බලමු පුතේ. මේ H කියන්නේ මොකද්ද? බාහිර කෝණයක් නේද? I K J බාහිර කෝණයක් නෙමෙයි. දැන් තේරුණා නේද බාහිර කෝණ හඳුනගන්න. එහෙනම් මේ රූපේ බාහිර කෝණ මොනවද? A B D E G H I K. හරි. බලමු මේක. ත්‍රිකෝණයක් ඇඳ එය ABC ලෙස නම් කරන්න. ABC ත්‍රිකෝණයේ බාහිර කෝණ අඳින්න. මේ බලන්න මම ඇඳලා තියෙන මෙතන ත්‍රිකෝණයක් ඇඳලා ABC කියලා නම් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා බාහිර කෝණ අඳින්න කියලා. මේ බලන්න මගේ රටාව. මම මේ පාදයේ මේ CA පාදයේ දික් කරා. ඊට පස්සේ මෙතන සැදෙනවා බාහිර කෝණයක්. ඊට පස්සේ දික් කරා මේ පැත්තට. මේ බලන්න පුතේ. මෙතන බාහිර කෝණය. මේ පාදයේ දික් කරා මේ පැත්තට බාහිර කෝණය. මේ තියෙන මොන දක්ෂිනාවර්තව ගිහිලා තින්නේ නේද? මෙහෙම දික් කරා හැදෙනවා මේ පැත්තට මේක මේක මේක. එහෙනම් බාහිර කෝණ අඳින්න කොහොම මෙහෙම තමයි අපි අඳින්න ඕන. අපිට මේ ත්‍රිකෝණයෙම තව ක්‍රමයකට බාහිර කෝණ අඳින්න පුළුවන්. මේ බලන්න ඊතර වෙනස. ABC කියලා ත්‍රිකෝණෙම ඇඳලා මම ඊතර මොකද කරේ? මේ පැත්තට පුතේ දික් කළේ. ඊතර මම මේ පාදයේ මෙහෙට දික් කරාම මෙතන කෝණය. ඊට මෙතනින් පටන් ගන්නවා. ඒ ශීර්ෂය ළඟින් ඊළඟ පාදයේ දික් කරනවා. මෙතන. එතන ශීර්ෂය ළඟින් මේ පැත්තට. තේරුණා නේද? මේ වාමාවර්තව ගිහින් තියෙන කෝණ මේ පැත්තට ගමන් කරලා තියෙනවා. මෙතන අනිත් පැත්තට මේ පාදයේ දික් කරලා මෙතන කෝණය ඒ ශීර්ෂයෙන් පහළට දික් කරලා එතන. තේරුණා නේද? දැන් බාහිර කෝණ අඳින්න. අපි හරි. ඊළඟ කොටසට යමු පුතේ. පුතේ අපිට ඊළඟට තියෙන්නේ බහුවස්ත්‍රයක බාහිර කෝණ වල ඓක්‍ය කීයද කියලා හොයන හැටි. මෙහෙමයි. දැන් මම පුංචි ක්‍රියාකාරකමක් කියා දෙනවා. මෙතන මම පංචාශ්‍රයක් අරගෙන තිනවා. පංචාශ්‍රයේ මේ බාහිර කෝණ ලකුණු කරලා තිනවා. ඊට පස්සේ පුතේ ඕගොල්ලෝ කවකටුවක් අරගෙන මෙහෙම ඇඳගෙන මෙහෙම කවකටුවක දෙපැත්ත චුට්ටක් ඈත් කරලා මේකේ කේන්ද්‍රික ඛණ්ඩ ඇඳ ගන්න පුතේ. මෙහෙම තියලා කේන්ද්‍රික ඛණ්ඩ ඇඳ ගන්න. හරිද? දැන් මෙහෙම ඇඳහන් පස්සේ ඕගොල්ලෝ එකම අරයක් ගන්න පුතේ. ඔය විදිහට කේන්ද්‍රික ඛණ්ඩ එනවා. ඊට පස්සේ මේ කේන්ද්‍රික ඛණ්ඩ ටික පුතේ වෙන් කරලා කපා ගන්න මෙන්න මේ ආකාරයට. පංචාශ්‍රය ඇතුළේ කේන්ද්‍රික ඛණ්ඩක පහක් එනවා. ඊට පස්සේ මේ කේන්ද්‍රික ඛණ්ඩ වල මේ තියෙන පුතේ මේ කේන්ද්‍රය මේ ශීර්ෂය මෙතන තියෙන කේන්ද්‍රය ඒ ඔක්කොම එකතු කරන්න. එකතු කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම ලක්ෂයක් වටා මේ කෝණ සියල්ලම එකට එකතු වෙනවා. ඕගොල්ලෝ දන්නවා ලක්ෂයක් වටා කෝණ වල එකතුව කීයද? අංශක 360යි. එහෙමනම් පුතේ මේ කෝණ කියන්නේ මොනවද අපේ? අර බහුවස්ත්‍රයේ තුනේ බාහිර කෝණ සියල්ල. එහෙමනම් බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ලම අපට පේනවා අංශක කීයක් වෙනවද? 360යි. අපි ගත්තේ පංචාශ්‍රයක්. ඕගොල්ලන්ට මේ ආකාරයෙන් ෂඩස්ත්‍රයේ චතුරස්ත්‍රයේ ඕනම එකක් ඇඳලා පුතේ මේ ක්‍රියාකාරකම කරලා බලන්න මොන පාද කොපමණ ප්‍රමාණයක් තිබුණත් ඒවැ බාහිර කෝණ එකට එකතු කරාන් පස්සේ ලක්ෂයක් වටා එකතු වෙනවා. එහෙමනම් අපි දැන් මේ ක්‍රියාකාරකයෙන් අපිට තේරෙනවා ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ ඓක්‍ය අංශක 360ක් බව. ඕනෑම බහුවස්ත්‍රයක් කොහොම පාද ඕනෑම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. එහෙනම් අපි මෙතන පොදුවේ සලකනවා පාද n ගණනක් ඇති බහුවස්ත්‍රයක බාහිර කෝණ ඓක්‍ය අංශක 360ක් කියලා. පාද n ගණනක් වුවහම n වල 2 3 4 5. ඒ කියන්නේ ත්‍රිකෝණය, චතුරස්‍රය, පංචාශ්‍රය, ෂඩස්‍රය ඔය ආදී වශයෙන් ඕන බහුවස්ත්‍රයක් වෙන්න පුළුවන්. කුම් පාද කීයක් තිබුණත් ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ සියල්ලෙම එකතුව අංශක 360යි. එතනදී පුතේ පාද ගණන මත මේ බහුවස්ත්‍රයේ කෝණ රඳාවල එකතුව රඳා පවතින්නේ නැහැ. හරිද? එහෙනම් අපි මේ දැනුම උපයෝගී කරගෙන බලමු අපි කොහොමද මේ ආශ්‍රිතව ගැටලු සදන්නේ කියලා. බලන්න පුතේ අපිට දීලා තියෙනවා x සොයන්න. ත්‍රිකෝණයක් ඇඳලා බාහිර කෝණ ලකුණු කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මේ බාහිර කෝණ සියල්ලේම එකතුව කීයද? අංශක 360යි.
එහෙමනම් අපිට මෙතන ලියත හැකි මොකද්ද? x ධන අංශක 130 ධන අංශක 110 සමානයි කීයද? 360යි. ඇයි බාහිර කෝණ සියල්ලේම අගය කීයද? 360යි. ඊට පස්සේ x ධන මේ ටික 130ට 110 එකතු කරාම 240යි. සමානයි 360යි. x හොයන්න නම් පුතේ දැන් මෙතන ධන 240ට ඔප්පුට આવුන ඍණ 240 දාන්න. එහෙනම් මේ පැත්තනොත් ඍණ 240 ලියන්න. මේ දෙක කැපෙනවා මෙතන ඉතුරුනවා x සමානයි 360න් 240ක් එකතු අඩු කළාම කීයද? 120යි. එහෙනම් x කීයද? 120යි. බලමු පුතේ අපේ ඊළඟ ගැටලුව. මොකද්ද බලන්න ඒ ගාන දීලා තින්නේ. ඒකත් x හොයන්නලු. ඒ ආකාරමයි නේද? මේ බලන්න පුතේ මේකත් බාහිර කෝණයක් නේද? හරි. දැන් අපි බලන්න අපිට දීලා තියෙන්නේ බාහිර කෝණද කියලා එකත් බලන්න. මේ 150 මෙතන ලකුණු කරලා තියෙන්නේ මොකද්ද? බාහිර කෝණයක්. මේක ඒකත් මොකද්ද? බාහිර කෝණයක්. අපි දැන් අපේ රටාව උනා 100 මේ 150 මෙතන හැදෙන්න ඕන කියලා අපි හිතන බාහිර කෝණය. එහෙම නැහැ. මේ කෝණයත් මේකට සමානයි. තේරුණාද? ශීර්ෂයකට අඳින බාහිර කෝණය. එහෙනම් බලමු 100 ධන 150 ධන x සමානයි 360යි. මේක එකතු කරාම 250 ධන x සමානයි 360යි. ඒතර අපිට x එනවා 360 ඍණ 250. ඒතර කීයද පුතේ? අඩු වුණාම 110යි. එහෙනම් x යගේ කීයද? 110යි. දැන් තේරෙනව නේද අපිට ඒ වගේ ගැටලුවක් අහම විසඳන්නේ කොහොමද කියලා? හරි. ඊළඟ ගැටලුව බලන්න. මේ බලන්න රූප සටහනක් දීලා තිනවා. එතන කියලා තිනවා අපිට x හා y සොයන්න. බලන්න. එතනත් මේ බලන්න පුතේ බාහිර කෝණ ලකුණු කරලා තිනවා. බාහිර කෝණ ලකුණු කරලා තිනවා x කියන එක. එහෙනම් මේ බාහිර කෝණ සියල්ල එකිනෙකට සමානයි. එහෙමනම් අපි x හොයමු. ඊට පස්සේ හොයමු y. කොහොමද x හොයන්නේ? දැන් බලමු අපි එකතු කරමු x ධන x ධන x ධන x ධන x සමානයි අංශක 360යි. මේ x කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් 5යි x සමානයි 360යි. එහෙනම් අපිට x හොයාගන්න පුළුවන් නේද? 5 මේ බලන්න මම ලියලා තිනවා. ඊට පස්සේ 5යි x 360යි අංශක x හොයන්න දෙපැත්තෙම 5ෙන් බෙදනවා. ඒතර එනවා x සමානයි අංශක 72යි. අන්න දැන් x දන්නවා නම් අපි කොහොමද y හොයන්නේ? මේ බලන්න පුතේ මේ x හා y කියන්නේ සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් අපි දන්නවා x ධන y සමානයි අංශක 180යි. අපිට ඒතර x වලට ආදේශ කරත හැකි අංශක 72 ධන y සමානයි 180යි. එහෙමනම් y සොයන්න නම් මේ 72 මේ පැත්තට අරන් යනවා. ඒතර 180න් 72 අඩු කරාම y අගය අංශක 48යි. පුතේ මම මේ කරන්නේ නොයෙකුත් ආකාරයට අපට ගැටලු එන්න පුළුවන්. අපි මේ හැම එකක්ම දැනගන්න ඕන කොහොමද විසඳන්නේ කියලා නේද? හරි. අපි තවත් ගැටලුවක් බලමු. බලමු මේ ගැටලුව මොකද්ද කියලා. කියවමු. චතුරස්‍රයක බාහිර කෝණ අතර අනුපාතය 1 2 3 වේ. බාහිර කෝණවල අගය වෙන වෙනම සොයන්න. පුතේ මම මෙතනදි ක්‍රම දෙකක් කියා දෙනවා මේ වගේ ගැටලු කොහොමද හදන්නේ කියලා. මම ගන්නවා පුතේ මෙහිම පහලින් අනුපාතය ලියා ගන්න. හරිද? මම මේ එක කොටසක් ගන්නවා x කියලා. එහෙනම් කොටස් දෙකක් 2x. ඊළඟ කොටස් දෙකක් තියෙනවා ඒකත් කෝණයාගය 2x. කොටස් 3යි ලියනවා 3x කියලා. දැන් මේ කෝණවල අගයන් මේ ඔක්කොම ටික එකට එකතු කරාම පස්සේ කීයද? අංශක 360යි. මේ දී තියෙන ත්‍රිකෝණයේ බාහිර කෝණ ගැන. එහෙමනම් බාහිර කෝණේ එක කොටසක් මම x කියලා ගත්තා. ඒ විදිහට මම x වලින් හදාගත්තා කෝණවල අගයන්. ඊට පස්සේ මේ ටික ඔක්කොම එකතු කළාම 360යි කියලා සමීකරණයක් හදාගත්තා. දැන් අපිට x හොයත හැකියි. මේ x කීයක් තියෙනවද? 8යි. x සමානයි 360යි. x හොයන්න දෙපැත්තෙම 8න්
බෙදනවා. ඒතර x සමානයි අංශක 45යි. එහෙනම් x දන්නවා නම් අපිට ඉතුරු කෝණ සියල්ල හොයන්න පුළුවන් නේද? 2x කියන්නේ හොයන්න 45 ගුණ කරන්න ඕන 2කින්. ඉතුරු වෙනවා අංශ කීයද? 90යි. 3x හොයන්න නම් මොකද කරන්න ඕන? මේ ආපු x ලාගේ 3ෙන් ගුණ කරලා අපට ගන්න පුළුවන් උත්තරේ. ඒතර අපිට එනවා x සමානයි 45යි, 2x සමානයි 90යි, 3x සමානයි අංශක 135යි. ඉතින් මේ කෝණ වෙන වෙනම සොයන්න කියලා ලියලා තියෙනවානේ. එහෙනම් අපිට පුතේ කෝණ සියල්ල මේ විදිහට ලියන්න පුළුවන්. මේක තමයි මගේ පළවෙනි ක්‍රමය. මම තවත් ක්‍රමයක් කියලා දෙන්නම් බලන්න. ඒක සමහරට මීට වඩා ලේසි වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ කැමති ක්‍රමයකින් හදන්න. මෙහෙමයි මගේ දෙවෙනි ක්‍රමය. මෙතන බලන්න පුතේ. අපේ මේ කෝණ අතර අනුපාතය මොකද්ද? 1 2 2 3. ඔයගොල්ලෝ දන්න අනුපාත ගණන් නේද? ඔක්කොම කොටස් කීයක් තියෙනවද? 8යි. එහෙමනම් මේ කොටස් 8ක එකතුව කීයද? අංශක 360යි. මේ බාහිර කෝණ ගැනනේ කියන්නේ. එහෙනම් අපිට ලියත් හැකි මේක කොහොමද? කොටස් 8ක් සමානයි අංශක 360යි. ඒතර කොටස් එකක් කියන්නේ අංශක 360 බෙදන්නවා කීයෙන්ද? 8න්. ඒතර කොටස් එකක් සමානයි අංශක 45යි. එහෙමනම් කොටස් දෙකක් කීයද? කොටස් දෙකක් කීයද? තුනක් කීයද කියලා අපට හොයන්න පුළුවන්. ඒතර කොටස් දෙකක් කියන්නේ අංශක 90යි. කොටස් තුනක් කියන්නේ අංශක 135යි. එහෙමනම් කෝණ සියල්ල කොහොමද ඉන්නේ? අංශක 45, අංශක 90, අංශක 90, අංශක 135. මොනවද දැන් මම මෙතනදී ඕගොල්ලන්ට ගැටලු වෙන ආකාර ගැන සාකච්ඡා කරා. හරිද? එහෙනම් අපි දැන් මේ පාඩමේ ඊළඟ කොටසට යමු. පුතේ මේ පාඩමේ අපි ඊළඟ කතා කරන්නේ සවිදි බහුවස්ත්‍ර. හොඳට මතක තියාගන්න. සවිදි බහුවස්ත්‍රය කියන්නේ මොකක්ද කියලා. සවිදි බහුවස්ත්‍රයක් කියන්නේ බහුවස්ත්‍රයක පාද සියල්ල එකිනෙකට සමාන වෙන්නත් ඕන, කෝණ සියල්ල එකිනෙකට සමාන වෙන්නත් ඕන. මෙන්න මේ ආකාරයේ බහුවස්ත්‍ර අපි හඳුන්වනවා සවිදි බහුවස්ත්‍රයක් කියලා. ලියා ගන්න ඕගොල්ලෝ බහුවස්ත්‍රයක පාද සියල්ල එකිනෙකට සමාන වී අභ්‍යන්තර කෝණ සියල්ලද එකිනෙකට සමාන වන විට එම බහුවස්ත්‍රය සවිදි බහුවස්ත්‍රයක් වේ. මේ දෙකම සපුරාලන්න ඕන. පාද එකිනෙකට සමාන වෙන්න ඕන, කෝණත් එකිනෙකට සමාන වෙන්න ඕන. බලමු පුතේ මෙහිම අවස්ථා. එතකොට ඔයගොල්ලෝ බලන්න පුතේ ඍජු කෝණාශ්‍රය බැලුවාම කෝණ හතර නම් එකිනෙකට සමානයි. නමුත් පාද සමානද එකිනෙකට? නෑ. එහෙමනම් ඍජු කෝණාශ්‍රය කියන්නේ සවිදි බහුවස්ත්‍රයක් නෙමෙයි. රොම්බසය බලන්න. රොම්බසය පාද හතර එකිනෙකට සමානයි. නමුත් කෝණ හතර එකිනෙකට සමාන වෙන්නේ නෑ. එහෙනම් රොම්බසය කියන්නේ මොකද්ද? සවිදි බහුවස්ත්‍රයක් නෙමෙයි. ඒ නිසා සවිදි බහුවස්ත්‍රයක් වෙන්න නම් පාද සියල්ලත් එකිනෙකට සමාන වෙන්න ඕන, කෝණ සියල්ලත් එකිනෙකට සමාන වෙන්න ඕන. ඒක හොඳට මතක තියාගන්න. දැන් එනම් බලමු අපි මේ සමහර සවිදි බහුවස්ත්‍ර වලට විශේෂ නම් යොදනවා. බලමු ත්‍රිකෝණය. සවිදි ත්‍රිකෝණය. සවිදි ත්‍රිකෝණය කියන්නේ පාද ගණන සමානයි, කෝණ ගණන සමාන වෙන අවස්ථාව. එතකොට අපි සවිදි ත්‍රිකෝණය පාද එකිනෙකට සමානයි, කෝණ එකිනෙකට සමානයි. අපි ඒකට කිව්වේ මොකද්ද? සමපාද ත්‍රිකෝණය. එහෙනම් සවිදි ත්‍රිකෝණය කියන්නේ මොකකටද? සමපාද ත්‍රිකෝණය. ඒ වගේ චතුරාශ්‍රයට අපි විශේෂ නමක් යොදනවා. සවිදි චතුරාශ්‍රයට කියනවා මොකක් කියලාද? සම චතුරාශ්‍රය කියලා. හරි. එහෙනම් අපි බලමු දැන් මේ සවිදි බහුවස්ත්‍ර ආශ්‍රිත ගැටලු විසඳන්නේ කොහොමද කියලා. බලමු පළවෙනි ගැටලුව. කියවන්නේ සවිදි සප්ත්‍රාසයක බාහිර කෝණයක අගය සොයන්නේ. සවිදි සප්ත්‍රාසයක්. සප්ත්‍රාසයක් කියන්නේ පාද කීයද? 7යි. එහෙමනම් බාහිර කෝණක් කීයද? 7යි. මතක තියාගන්න ඕන. පාද ගණනට සමානයි බාහිර කෝණ ගණනත්. පාද ගණනට සමානයි අභ්‍යන්තර කෝණ ගණනත්. ඒක අපි දැනුමෙන් දන්නවා. හරි. සවිදි සප්ත්‍රාසකම් පාද කීයද? 7යි. එහෙමනම් අපි ගමු දැන් මේ සවිදි කිව්වාම මේ කෝණ සියල්ලත් එකිනෙකට සමානයි, පාද සියල්ලත් එකිනෙකට සමානයි.
එහෙමනම් පුතේ අපි එක කෝණයක අගය ගමු x කියලා. එතකොට කෝණ කීයක් තියෙනවද? සප්ත්‍රාසී 7යි. එතකොට 7යි x සමානයි අංශක 360යි. x යන දෙපැත්තම 7න් බෙදනවා. එතකොට x සමානයි අංශක 51යි 7න් 3යි. මම මෙතනදි මේ ගැටළු ගත්තත් මෙහෙම බහගෙන පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දශම කරන්න අවශ්‍ය නැහැ. මේ බහග ලෙස මෙහෙම මිශ්‍ර සංඛ්‍යාවල් ලෙස තියන්න. තේරුණාද? එහෙනම් මෙතන සවිදි කිව්වම අපි දැනගන්න ඕන කෝණ සියල්ල එකිනෙකට සමාන බව. හරි. අපි ඊළඟ උදාහරණයට යමු පුතේ. කියවමු දෙවෙනි එක. සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක අගය අංශක 150කි. ඔන්න අපිට දැන් මේ වෙලාවේ අභ්‍යන්තර කෝණයක අගය දීලා තියෙනවා. අපෙන් අහන ප්‍රශ්න දෙකක්. බාහිර කෝණයක විශාලත්වය, දෙවෙනි එක පාද ගණන. එහෙමනම් පුතේ අභ්‍යන්තර කෝණයක දීලා තියෙන නම් අපි කොහොමද බාහිර කෝණය ගන්නෙ? ඕගොල්ලෝ දන්නවා පුතේ මම මෙතන පෙන්නන්න දැන් ඕනම බහුවස්ත්‍රයක් මෙහෙම ගත්තොත් ඔහොම ශීර්ෂයොම මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයයි අපි තුමු මෙතන අභ්‍යන්තර කෝණයේ එකතුව කීයද? අංශක 180යි. හොඳට මතක තියාගන්න මම මෙතන කියා දෙන තව කරුණක් තමයි ඕනෑම බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයයි එතන තිබෙන බාහිර කෝණේ අගේ එකතු අංශක 180 මතක තියෙන්න ඕන. එහෙමනම් අභ්‍යන්තර කෝණේ 150 නම් බාහිර කෝණයක අගය රෝමලක 1 කොහොමද හොයන්නේ? 180න් 150 අඩු කරනවා. දැන් මේ බලන්න මේක මේ ඔහොම අපි දන්නේ මේකේ පාද කීයක් තියනවද කියලා. මම මෙතනට 150 කියලා යෙදුවොත් මේ කෝණය බාහිර කෝණය හොයන්න නම් 180න් 150 අඩු කරන්න ඕන. ඒතර අපිට එනවා අංශක 30යි. එහෙනම් බාහිර කෝණයේ විශාලත්වය කීයද? අංශක 30යි. අපි දන්නවා පුතේ බාහිර කෝණ සියල්ලේමයි කීයද? 360යි. එහෙමනම් අපිට බලන්න හැකි අංශක 360ට අංශක 30 කෝණ කීයක් තියෙනවද කියලා. එතකොට අපට බෙදලා 360 30න් බෙදුවාම අපට එනවා බාහිර කෝණ ගණන. එවනම් බාහිර කෝණ ගණන සමානයි පාද ගණනට. එහෙනම් අපි දෙවෙනි කොටසට යමු. පාද ගණන කොහොමද සොයන්නේ? බාහිර කෝණ ගණන බලමු. කොහොමද ගන්නෙ? අංශක 360 බෙදන්න ඕන අංශක 30න්. බාහිර කෝණ සියල්ලේම අගය 360නේ. ඔන්න දැන් බෙදුවාම එනවා බලමු අපි බෙදලා කීය දෙන්නේ 360 30න් බෙදුමු බිඳුවට මෙතන බිඳුව කැපුණා 36ට 3 ඒවා කීයද 12යි. එතකොට බාහිර කෝණ 12ක් කියනවා. එහෙමනම් පාද ගණන කීයද? පාද ගණන එහෙමනම් කීයද උත්තරේ 12යි. දැන් තේරෙනවද මේ වගේ ගැටලු විසඳන්නේ කොහොමද කියලා? හරි. සවිදි කිව්වම පුතේ අපිට එතන තියෙන පහසුව තමයි කෝණ සියල්ල එකිනෙකට සමාන බව. අපි තවත් ගැටලුවක් බලමු. තුන්වෙනි ගැටලුව බලමු. පාද 12ක් ඇති සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණයක විශාලත්වය සොයා එමගින් අභ්‍යන්තර කෝණයක විශාලත්වය සොයන්න. හරි. අපි ගමු පුතේ මේ වගේ වෙලාවට බාහිර කෝණයක අගය x කියලා ගමු. අපි දන්නේ නැහැනේ. එහෙනම් අපි වීජීය පදයක් යොදා ගමු. එහෙමනම් බාහිර කෝණයක අගය x නම් පාද 12ක් ඇති සවිදි බහුවස්ත්‍රයේ බාහිර කෝණ කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එතකොට 12යි x සමානයි අංශක 360යි. x යන දෙපැත්තෙම 12න් බෙදනවා. එතකොට x සමානයි අංශක 30යි. එහෙනම් මම අර කලිනුත් කිව්වා බාහිර කෝණයක අගය එකතු කරා අභ්‍යන්තර කෝණයක අගය. එතකොට අගය කීයද? 180යි. තේරෙනවද? ඒ කෝණ දෙක තියෙන්නේ සරල රේඛාව මත පිටි බද්ධ කෝණ වෙනවා. එහෙමනම් බාහිර කෝණය දන්නවනම් කොහොමද ගන්නෙ? අපි අභ්‍යන්තර කෝණයක විශාල ගන්නෙ. විශාලත්වය සොයන්නේ කොහොමද? 180න් අපි බාහිර කෝණයක අගය අඩු කරනවා. එහෙනම් මේ ගණන අනුව 180 ඍණ 30 අංශක 150යි අභ්‍යන්තර කෝණයක විශාලත්වය. අපේ උත්තර වේතයගේ බාහිර කෝණයක විශාලත්වය අංශක 30යි අභ්‍යන්තර කෝණයක විශාලත්වය අංශක 150යි. හරි. ඉතින් මේ අහගන්න දැන් මම මේ කියන දේ. සවිදි බහුවස්ත්‍රයක බාහිර කෝණය සඳහා ගත හැකි විශාලම අගය මම අහන ප්‍රශ්නයක්.
සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණය සඳහා ගත හැකි විශාලම අගය. ඔන්න ප්‍රශ්නේ. එතකොට බලන්න. අපි ඔක්කොම බාහිර කෝණ සියල්ලේම අගය කීයද අංශක? 360යි නේද? එහෙමනම් එක බාහිර කෝණයක අගය ගන්න නම් ඕගොල්ලෝ මේ 360 කියන අගය බාහිර කෝණ ගණනින් බෙදන්න ඕන නේද? එහෙමනම් උත්තරේට යම්කිසි මේ අගයකින් බෙදන්න ඕන. අපි හිතමු බාහිර කෝණ n කියලා. ඔන්න මම n ගණනකින් බෙදුවට පස්සේ අපට උත්තරයක් එනවා මෙතනට. මෙතනදී අහන්නේ සවිධි බහුවස්ත්‍රයේ බාහිර කෝණය සඳහා ගත හැකි විශාලම අගය. පුතේ මේ පිළිතුරට විශාලම අගය එන්න නම් මේ අපි බෙදන සංඛ්‍යාව කුඩා වෙන්න ඕන නේද අනිවාර්යයෙන්ම. එහෙමනම් කුඩාම බහුවස්ත්‍රයේ කීයද? මොකද්ද? ත්‍රිකෝණය. එහෙමනම් බහුවස්ත්‍රයේ මේ n ඕනෑම බහුවස්ත්‍රයක් ගත්තාම කුඩාම අගය වෙන්නේ කීයද? n සමානයි 3යි. ඒ ත්‍රිකෝණයේ කෝණ බාහිර කෝණ 3යි තියෙන්නේ. එහෙමනම් අපි මේක විශාලම උත්තරයක් එන්න නම් 360 බෙදෙන්න ඕන 3ෙන්. කොහොමද? බෙදුවාම එන්නේ 120යි. පුතේ මීට වඩා වැඩි අගයක් අපිට එනවද කවදාවත්? නෑ. බහුවස්ත්‍රයක් කියන්නේ පාද 3ක් හෝ ඊට වැඩි ගණනක් යෙදෙන සංවෘත තල රූපයකට සරල රේඛා මගින් සැදුණු නේද? හරි. එහෙමනම් සවිධි බහුවස්ත්‍රයක බාහිර කෝණය සඳහා ගත හැකි විශාලම අගය කීයද? අංශක 120යි. තේරුණා නේද? හරි. එහෙමනම් පුතේ මේ පාඩමේ මම විෂය කරුණු සියල්ල ඔබ සමග සාකච්ඡා කළා. ඒ වගේම මේ පාඩම ආශ්‍රිතව එන්න පුළුවන් ගැටලු නොයෙකුත් ආකාරවලට එන්න පුළුවන්. ඒ හැම ගැටලුවක්ම මම එන්න පුළුවන් ආකාර ගැන ගැටලු වලින් උදාහරණ මගින් සාකච්ඡා කළා. එහෙමනම් පුතේ දැන් ඕගලන්ට මේ වීඩියෝ එක බැලුවාම මට හොඳටම විශ්වාසයක් තියෙනවා පුතේ සියල්ල ඕගලන්ට මේ බහුවස්ත්‍රවල බාහිර කෝණ පිළිබඳ සියල්ල දැනුම ලැබුණා. ඒ වගේම ඕනෑම ගැටලුවක් හදාගන්න පුළුවන්. එහෙමනම් පුතේ ඔයගොල්ලන්ගේ මේ දැනුම තව වැඩි කරගන්න, ගණන් හැදීමේ හැකියාව වැඩි කරගන්න මේ පාඩමේ තියෙන සියලුම අභ්‍යාස ඔයගොල්ලෝ කරන්න ඕන. එහෙමනම් මම මෙතනින් පාඩම අවසන් කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.